ඔන්න අපි තවත් දවසක වැඩ ටිකක් පටන් ගන්න යනවා. බිස්නස් ලෙවල් 1. අපි හිටියේ අන්තිමට ළමයි නිෂ්පාදන ගිණුම් පාඩමේ නිෂ්පාදන ලාභය. උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම අභ්‍යාස 6න් තමයි නතර වුනේ. උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම අභ්‍යාසාංක 6න් තමයි නතර වෙලා තියෙන්නේ. මං කිව්වා ඊතර ප්‍රශ්න ටික මං කියලා දීපෙන් දැරීමක් අරගෙන පුළුවන් ද කියලා බලන්න කියලා. ඒ ටික ඉවර කරලා ඉඳමුද ඉස්සෙල්ලම? 7. ප්‍රශ්න අංක 7. පිටු අංක 8 ප්‍රශ්න අංක 7. නිෂ්පාදන ගිණුම් පාඩමේ අන්තිම කොටස. නිමල්ගේ නිෂ්පාදන ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැයට 10%ක ලාභ සහිතව භාණ්ඩ වෙළඳංශයට මාරු කරයි. වෙළඳංශයේ ඉතිරි නිමි භාණ්ඩ පහත පරිදි විය. මෙම වසර තුල වෙළඳංශයට මාරු කළ තොගයේ පිරිවැය 8,20,000කි. ආරම්භක නිමි තොගයේ තියෙන මාරු කළ වටිනාකමට 71,500ක් ඒක රුපියල් වෙන්න ඕන තීරුව. අවසාන නිමි තොගයේ මාරු කළ වටිනාකමට තියෙනවා 57,200ක්. උපලබ්ධි නොවූ ලාභ නොයිපවූ ලාභ කියන්නේත් ඒකටම තමයි. උපලබ්ධි නොවූ ලාභ හේවත් නොයිපවූ ලාභ වෙන් කිරීම ගිණුම පිළියෙල කරන්න. right. මෙන්න ගිණුම උපලබ්ධි නොවූ ලාභ වෙන් කිරීම ගිණුම. වෙළඳාංශය තුල ආරම්භක නිමිතෝගයක් තියෙනවා නම් ඒ කියන්නේ ගිය අවුරුද්දේ හදපු භාණ්ඩ ගිය අවුරුද්දේ විකුණලා නැතුව මේ අවුරුද්දට එවලා අන්න ඒකේ තියෙන ආරම්භක තොගයේ ඇතුලේ තියෙන නිෂ්පාදන ලාභය ආරම්භක තොගයේ ඇතුලේ තියෙන නිෂ්පාදන ලාභයට ගිය අවුරුද්දේ අපි උපලබ්ධ වූ ලාභ වෙන් කිරීමක් කරනව නේද? අන්නේ ගාන මේ ගිණුමේ බැරපැත්තෙන් ඉදිරියට ගේන්න. අර ගිය සුමානික වීඩියෝ එක අපි කළේ හරපැත්තෙන් පහතට ගිනලා බැරපැත්තෙන් ඉදිරියට ගෙනාවේ. අන්නේ ගාන මේ ගිණුමේ බැරපැත්තෙන් ඉදිරියට ගේන්න. ඒක හොයන්න වෙන්නේ වෙළඳාංශය තුල ඉතුරු වෙච්ච නිමි භාණ්ඩ අරගන්න. 71,500 අරගන්න. මේක තියෙන්නේ මාරු කළ වටිනාකමට. මාරු කළ වටිනාකම මතකද? ලාභ සහිත මිල නිෂ්පාදනාගාරය හැදුවේ කීයටද? 100ට. අපිට එව්වේ කීයටද? 10ක ලාභත් එක්ක. ඒතර අපි ළඟ තියෙන තොගේ තියෙන්නේ කීයටද? 110ට. 100ට හදලා වෙළඳාංශයට එවන්නේ 10ක් එක්ක. ඒතර 110ට. 110න් 10ක් උපලබ්ධි නොවූ ලාභ හඳුනාගෙන තියෙනවා ගිය අවුරුද්දේ. 110න් 10ක් උපලබ්ධි නොවූ ලාභ හඳුනාගෙන තියෙනවා ගිය අවුරුද්දේ. හයදාස් 500යි. මේ 6500ට ගිය අවුරුද්දේ වෙන් කිරීම කළා. වෙන් කිරීම කරන්න හැටි මතකද? උපලබ්ධි නොවූ ලාභ වෙන් කිරීම ගිණුමේ හර පැත්තෙන් බැර පැත්තට ඉදිරියට ගේනවා. එහෙනම් මේ තියෙන ඊගේෂය 6500. මේ අවුරුද්ද අවසන් වෙනකොට වෙළඳාංශය තුළ ඉතුරු වෙච්ච නිමි භාණ්ඩ තියෙනවා. එහෙනම් අන්නේ වෙළඳාංශය තුළ ඉතුරු වෙච්ච නිමි භාණ්ඩ අරගෙන ඒකේ තියෙන උපලබ්ධි නොවූ ලාභය හොයාගෙන උපලබ්ධි නොවූ ලාභ වෙන් කිරීම ගිණුමේ හර පැත්තෙන් පහතට ගෙනිල්ලා බැර පැත්තෙන් ඉදිරියට ගේන්න අවුරුද්ද අවසානයේ තොගය පදනම් කරගෙන ගණනය කරන්න. අවුරුද්ද අවසානයේ තොගය කොච්චර තියෙනවද? අවසාන නිමි භාණ්ඩ මාරු කළ වටිනාකමට 57,200යි. මෙන්න මේ ශේෂය අරගන්නේ
57යි 200 110ට ආපු මිල 10ක් නිෂ්පාදන ලාභයේ උපලබ්ධ වෙලා නැහැ. පන්දාස් 200යි. මේ පැත්තෙන් පහතට ගෙනියනවා 5200. එදා පාඩම කන්ටිනියු වෙන්න ඕන නැත්නම් තේරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඔයාට මතකද නිෂ්පාදනාගාරය රඳවගත්ත නිෂ්පාදන ලාභය නිෂ්පාදන ගිණුමට හර කළා උපලබ්ධ නො වූ ලාභ වෙන් කිරීම ගිණුමට බැර කළා. නිෂ්පාදන ලාභය නිෂ්පාදනාගාරයේ රඳවගත්ත ලාභය කොච්චරද 10%ක් රඳවගත්තා. කීයක භාණ්ඩය හැදුවද? මෙම වසර තුල වෙළඳාංශයට මාරු කළ තොගේ පිරිවැය 8,20,000යි. පිරිවැය 8,20,000 නම් ඒකට අන්තර්ගත කරපු නිෂ්පාදන ලාභය ගන්නේ 8,20,000ට 10%ක් නේද? 82,000යි. මාරු කළ භාණ්ඩ වල පිරිවැයනේ තියෙන්නේ. එහෙනම් 8,20,000ට 10%ක් ලාභ රඳවගෙන තියෙනවා කීයක්ද? 82,000. මුලින්ම හදපු ගානේ අපිට මේ ආරම්භක ශේෂයක් තිබුණේ නැහැ. මෙන්න මේ 82,000 ඇතුළේ නිෂ්පාදන ලාභය කීයක් උපලබ්ධ වෙලා තිබුණේ නැද්ද? ඒක තමයි මෙතනින් පහතට ගිහලා මෙතනින් ඉදිරියට ගෙනා එදා හදපු ගානේ. ඒතර මේ අවුරුද්ද අවසාන ශේෂය ඊළඟ අවුරුද්දේ ආරම්භක ශේෂය වෙනවයි කියලා තමයි එදා වීඩියෝ එක නතර කළේ මම. එහෙනම් මේ තියෙනේ ජාතිය ගාන. දැන් මේ ගිණුම බැලන්ස් කරලා එන වෙනස P&L එකට මාරු කළා නම් හරි. P&L එකේ කොතනද මාරු කරන්න කියන එක දැන් ඊළඟ පාඩමේදී මම කියලා දෙනවා. එහෙනම් මෙන්න 500යි 8යි 8යි 88,500යි P&L එකට යනවා. මේක තමයි නිෂ්පාදන ලාභයේ උපලබ්ධි වූ ප්‍රමාණය. උපලබ්ධි වූ නිෂ්පාදන ලාභය කීයද කියලා අහුවනම් පේපරේ උපලබ්ධි වෙච්ච නිෂ්පාදන ලාභය කීයද? බැලන්ස් කරන්න. 300යි 3යි 8යි 83යි 300. ඔක තමයි P&L එක හදන්න අරගන්න ඕන. පැහැදිලි? ඔය ප්‍රශ්න අංකය කීයද? 7. හත තේරුම් නැත්නම් 8 තේරුම් ගන්න. එතකොට ලේසි. 7 8 එතකොට දෙකම තේරෙයි. 8 පෙරේරාගේ ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැයට 5%ක ලාභ සහිතව නිමිතොග වෙළඳාංශයට මාරු කරනවා. හදන්නේ 100ට එවන්නේ 105ට. පිරිවැයට 10%ක් ලාභ තියාගෙන හදන්නේ 100ට එවන්නේ 110කට. මෙම වසර තුල වෙළඳාංශයට මාරු කළ තොගේ මාරු කළ වටිනාකම 9,45,000යි. වෙළඳාංශයට මාරු කළ තොගේ ට්‍රාන්ස්ෆර් ප්‍රයිස් එක ලාභ සහිත මිල මාරු කළ වටිනාකම කියන්නේ ලාභ සහිත මිල 94,500යි. 9,45,000යි. වෙළඳාංශයේ ඉතිරි නිමිවාන් තොග මාරු කළ වටිනාකමට පහත පරිදි දී ඇත. ඉතුරු වෙච්ච තොග වෙළඳාංශයේ ඉතුරු වෙච්ච තොග දිනය කියන්නේ උපලබ්ධ නො වූ ලාභ වෙන් කිරීම ගිණුමේ මුල ශේෂය අග ශේෂයයි තියෙනවා. වෙළඳාංශයේ තුල ඔය භාණ්ඩ ඉතුරු වෙලා තියෙනවා නම් ඒ වෙළඳාංශයේ තියෙන ඉතිරි නිමි භාණ්ඩවල ආරම්භක තොග අවසාන තොග දක්නට ලැබෙනවා. ආරම්භක තොග අවසාන දක්නට ලැබෙනවා කියන්නේ උපලබ්ධ නො වූ ලාභ වෙන් කිරීම ගිණුමේ ආරම්භක ශේෂ අවසාන ශේෂ දක්නට ලැබෙනවා. හරිද? උපලබ්ධ නො වූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න. මෙන්න උපලබ්ධි නො වූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න. උපලබ්ධ නො වූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න. වෙළඳාංශයේ ආරම්භක තොගයක් ඇත යනු මේ ගිණුමේ ඊගේ ශේෂයක් ඇත. වෙළඳාංශයේ තුල ඉතුරු වෙච්ච නිමි භාණ්ඩ තොගයක් තියෙනවා කියන්නේ මේ ගිණුමේ ඊගේ ශේෂයක් ඇත.
කොහොමද ඒක හොයන්නේ? වෙළඳාංශයේ ආරම්භක නිමිතොගය 131යි 250 තියෙන්නේ මාරු කළ වටිනාකමට. වෙළඳාංශයේ ඉතිරි වෙච්ච නිමිතොග මාරු කළ වටිනාකමට පහත පරිදි දී ඇත. එහෙනම් මේ තියෙන 105ට ආපු තොග පහක් උපලබ්ධි නොවූ ලාභ හඳුනා ගන්න. 131යි 250 කියන්නේ 105ට ආපු තොග. හයදාස් 250ක් හඳුනා ගන්න ආරම්භක ශේෂය. වෙළඳාංශයේ තුල ඉතිරි වෙච්ච අවසාන නිමිතොග තියෙනවා කියන්නේ මේ ගිණුමේ හර පැත්තෙන් පාගේ ශේෂයක් පිහිටුවලා බැර පැත්තට ඉදිරියට ගේන්න. එකසිය 52යි 250ක් තියෙනවා. 152යි 250 105න් බෙදලා 5ක් බලන්න. හත්දාස් 250ක් පහතට ගෙනිහිල්ලා තියෙනවා. කෙරෙදි හදනකොටම අඳුරගත්තද හරියට? ඊළඟ නිෂ්පාදන ලාභය හඳුනගෙන මේ අවුරුද්දේ නිෂ්පාදන ලාභය හඳුනගෙන මේ ගිණුමට බැර කරන්න. මේ අවුරුද්දේ හදපු භාණ්ඩවල තියෙන නිෂ්පාදන ලාභය හඳුනා ගන්න. ඒක අල්ලගන්න වාක්‍යයක් තියෙනවා. මෙම වසර තුල වෙළඳාංශයට මාරු කළ තොගේ මාරු කළ වටිනාකම 9,45,000යි. මාරු කළ තොගේ මාරු කළ වටිනාකම 9,45,000යි. 9,45,000 යනු මාරු කළ වටිනාකම යනු 105. 105න් 5ක් බලන්න. මේ අවුරුද්දේ නිෂ්පාදන ලාභයේ තිබිලා තියෙනවා 45,000ක්. ඒ කැල්කියුලේෂන් එක තේරුණාද? 9,45,000 කියන්නේ මොකද්ද? මාරු කළ වටිනාකම. එහෙනම් මේ අවුරුද්දේ හදලා භාණ්ඩ මාරු කරලා තියෙනවා 9,45,000කට. ඒතර 105න් 5ක් බැලුවා නම් ඒකේ තියෙන නිෂ්පාදන ලාභය එළියට එනවා. ඔන්න මේ ගාන හදන හැටි. දැන් ගිණුම බැලන්ස් කරලා P&L එකට මාරු කරන්න. 250යි 6යි 5යි 11යි 5යි 51යි 250යි P&L එකට මාරු වෙනවා. හතලිස් 4,000. උපලබ්ධි වූ ලාභය කියන්නේ මේක. උපලබ්ධි වෙච්ච ලාභය කීයද කියලා අහුවොතින් 44,000යි. මේ අවුරුද්ද අවසානයේ උපලබ්ධි නොවූ ලාභය අහුවොත් මේක මේ තියෙන්නේ 7,250 තමයි උපලබ්ධි නොවූ ලාභය. තාම විකුණලා නැති නිසා උපලබ්ධි වෙලා නැති ලාභය ඔක ඇතුලේ තියෙනවා. ප්‍රශ්න අංක 8 තේරුණා? ප්‍රශ්න අංක 9. නිෂ්පාදන ව්‍යාපාරයක් පිරිවැයට 15%ක ලාභ සහිතව වෙළඳාංශයට භාණ්ඩ මාරු කරයි. පොත්වලින් වෙළඳාංශයට අදාළව පහත තොරතුරු උපුටාගෙන ඇත. වෙළඳාංශයේ තියෙන තොරතුරු. ආරම්භක තොගේ, අවසාන තොගේ, භාණ්ඩ ගැල්ලි, භාණ්ඩ පරිත්‍යාග, නිෂ්පාදනාංශයේ මාරු කළ තොගය, විකුණුම්, ආපසු එවුම්. උපලබ්ධි නොවූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්නලු මේ ගානේ. ආයි බලන ගාන. නිෂ්පාදන ව්‍යාපාරයක් පිරිවැයට 15%ක ලාභ සහිතව වෙළඳාංශයට භාණ්ඩ මාරු කරයි.
පොත්වලින් වෙළඳාංශයට අදාළව පහත් තොරතුරු පුටාගෙන ඇත. ආරම්භක තොගය උපලබ්ධ වූ ලාභය හොයන්නේ කොහොමනේ? හරියට දාගන්න. අවසාන තොගය උපලබ්ධ වූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න ඒකත් ඕන. භාණ්ඩ ගැල්ලි උමනා වුන්නේ නැහැ තාම. භාණ්ඩ පරිත්‍යාග උපලබ්ධ වූ ලාභ හොයන්න උමනා වෙන්නේ නැහැ. නිෂ්පාදනාංශයෙන් මාරු කළ තොගය උමනා වෙනවා. විකුණුම් වැඩක් නැහැ උපලබ්ධ වූ ලාභ හොයන්න අපසෙවුම් වැඩක් නැහැ. එහෙනම් වෙළඳාංශයේ තියෙන තොරතුරුෙන් උපලබ්ධ වූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න උමනා වන තොරතුරු මාක් කරගත්තද? ආරම්භක තොගය, අවසාන තොගය, නිෂ්පාදනාංශයෙන් මාරු කළ තොග. හදමු එනම් උපලබ්ධ වූ ලාභ වෙන් කිරීම ගිණුම මගත් එක්ක. මෙන්න ප්‍රශ්න අංක 9. උපලබ්ධි නො වූ ලාභ වෙන් කිරීම ගිණුම. හැබැයි නිෂ්පාද ගිණුම් වල එදා වීඩියෝ ක්ලිප් එක බලන්න නැතුව දැන් මේකට මේ අන්තිම කොට සම්බන්ධ වෙනවා නම් තේරෙන එකක් නැහැ. උපලබ්ධි නො වූ ලාභ බිහි වෙන්නේ කොහොමද කියලා එදා ක්ලිප් එකේ තමයි කියලා දුන්නේ. පන්ති එනකොටත් එහෙම තමයි නේ. එක සතියක් ආව නැතුණු තින් ඊට කලින් සතිය උගන්නපු දේවල් ආය උගන්නන්නේ නැහැ. එතකොට තේරෙන්නේ නැහැ. වීඩියෝ ක්ලිප් එකෙත් එහෙම තමයි වෙන්නේ. right. මේකේ ආරම්භක ශේෂය අරගන්නේ වෙළඳාංශයේ ඉතුරු වෙච්ච නිමි භාණ්ඩ වලින්. මෙන්න වෙළඳාංශයේ තියෙන ඉතිරි නිමි භාණ්ඩ ගත්තා. 86යි 250යි. නිෂ්පාදනාගාරයෙන් එවල ඉතුරු වෙච්ච තොග ගිය අවුරුද්ද අවසානයේ ඉතුරු වෙච්ච තොග මේ අවුරුද්දේ ආරම්භක තොග වෙනවා. ඒකේ තියෙන උපලබ්ධ වූ ලාභය හොයන්නේ කොහමද? නිෂ්පාදන ව්‍යාපාරයක් පිරිවැයට 15%ක් ලාභ සහිතව වෙළඳාංශයට භාණ්ඩ මාරු කරනවා. වෙළඳාංශයට අදාළ තොරතුරු තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙළඳාංශයේ තියෙන 115 මිල. වෙළඳාංශයේ තියෙන 115 මිල. නිෂ්පාදනාගාරයේ තියෙන මිල නෙමෙයි වෙළඳාංශයේ තියෙන. නිෂ්පාදනාගාරය හදන්නේ 100ට අපිට එවන්නේ 15ක් ලාභ එක්ක. 115න් 15ක් බැලුවා නම් උපලබ්ධ වූ ලාභ හම්බ වෙනවා ගිය අවුරුද්දෙන් ආපු. 86යි 250 බෙදුවා 115න් වැඩි කරා 15න් 11250. අවසාන නිමිතෝගේ අරගෙන උපලබ්ධ වූ ලාභ වෙන් කිරීම ගිණීමේ පාගයේ ශේෂ පිහිටුව ගන්න. ඉදිරියට ගේන්න. කීයක් තියෙනවද අවසාන නිමිතෝගේ වෙළඳාංශේ? 71යි 300යි. 71යි 300යි බෙදුවා 115න් බැරි කරා 15න්. නමදාස් 300යි. හරිද? ඊළඟ නිෂ්පාදන ලාභය මේ අවුරුද්දේ නිෂ්පාදන ලාභ හොයාගෙන මෙතනට බැර කරන්න. මේකේ හරසටහන යන මේකේ නිෂ්පාදන ගිණුමට ඩබල් එන්ටි දා කියලා දුන්නා. නිෂ්පාදන ගිණුම හර උපලබ්ධ වූ ලාභ වෙන් කිරීම ගිණුම බැර. එහෙනම් නිෂ්පාදනාගාරයෙන් එව්ව තොග කීයද? නිෂ්පාදනාගාරයෙන් අංශයෙන් මාරු කළ තොගය 5,75,000යි. 5,75,000ක් මාරු කළ තොග තියෙනවා. මාරු කළ තොග කියන්නේ 115ට තියෙන තොග. අපි තියෙන්නේ වෙළඳාංශය තුල ඉන්නේ. 115න් 15ක් 75,000යි. ඉන්න දැන්ම බැලන්ස් කරන්න එපා. 75,000යි. හරි. දැන් අලුත් කොටසක් කියලා දෙනවා. මේ වෙළඳාංශය නිෂ්පාදනාගාරයෙන් එව්ව භාණ්ඩ විකුණන්න නැතුව වෙනින් වැඩවලට පාවිච්චි කළාද? මේ වෙළඳාංශය නිෂ්පාදනාගාරයෙන් එව්ව තොග විකුණන්න නැතුව වෙනින් වැඩවලට පාවිච්චි කළාද? ඔව්. දැක්කද ඔයා කරුණු දෙක? මොනවද? භාණ්ඩ ගැනිලි වෙළඳාංශය විකුණන්න නැතුව ගැන්ලි වට අයිතිකාරයා පෞද්ගලික පාවිච්චියට ගෙනහිල්ලා. ඊට පස්සේ භාණ්ඩ පරිත්‍යාග කළා.
අන්න ඒවැය තියෙන නිෂ්පාදන ලාභ අවලංගු කරන්න. ඒවැය තියෙන නිෂ්පාදන ලාභ අවලංගු කරන්න. පැහැදිලිද? අන්න සමහර වෙලාවට නිෂ්පාදනාගාරයෙන් එව්ව තොග වෙළඳාංශයේ වෙනින් වැඩවලට පාවිච්චි කරන උදාහරණ ගැනිලි වශයෙන් ගෙනියනවා, පරිත්‍යාග වශයෙන් ලබා දෙනවා, නොමිලේ බෙදා හරිනවා, සොරකම් වෙනවා. අන්න ඒවැය තියෙන නිෂ්පාදන ලාභ අවලංගු කිරීම සිදු කළ යුතුය. එහෙනම් ලියන්න යටින් නිෂ්පාදනාගාරයෙන් එවා ඇති නිෂ්පාදනාගාරයෙන් එවා ඇති නිෂ්පාදන ලාභ සහිත භාණ්ඩ නිෂ්පාදනාගාරයේ විසින් එවා ඇති නිෂ්පාදන ලාභ සහිත භාණ්ඩ වෙළඳාංශයේ වෙනත් වැඩ සඳහා වරහන් ඇතුලේ විකුණුම් නොකර විකුණන්නේ නැතුව විකුණුම් නොකර වරහන් වහලා බෙරත් වැඩ සඳහා භාවිතා කර ඇතනම් ඒවායේ නිෂ්පාදන ලාභ අවලංගු කළ යුතුය. ඒ සඳහා පහත දිත්ත සටහන තබන්න. ලියන්න ඩබල් එන්ටියක්. උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම ගිණුම හර උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම ගිණුම හර අදාළ ගිණුමට බැර. අදාළ ගිණුමට බැර. වරහන් ඇතුලේ ගැනිලි ගිණුම පරිත්‍යාග ගිණුම අන්න වගේ ගිණුම් වලට බැර කරන්න ඕන. උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම ගිණුමට හර කරන්න ඕන. අදාළ ගිණුම් වලට බැර කරන්න ඕන. දැන් බලන්න මේ ගානේ තියෙනව නේද? වෙළඳාංශයේ තුල භාණ්ඩ ගැල්ලි වෙලා භාණ්ඩ පරිත්‍යාග වෙලා අන්නේ වේ තියෙන නිෂ්පාදන ලාභ අවලංගු කරන්න. යන්න උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම ගිණුමේ හර පැත්තට ගැනිලි වල තියෙන නිෂ්පාදන ලාභය අවලංගු කරලා හර කරන්න. පරිත්‍යාග වල තියෙන නිෂ්පාදන ලාභය අවලංගු කරලා හර කරන්න. ඒක ගණන් බලන්නෙත් අර වගේමයි. 13800 යනු 115ට 15ක් කීයද? 17250 යනු 115ට 15ක් කීයද? හදාගන්න.
1800ක් ගැනලි අවලංගු කළා. දෙදස් 250ක් ගැනලි අවලංගු කළා. මේ භාණ්ඩ පරිත්‍යාග වල තියෙන ලාභ අවලංගු කළා. ඔන්න මං උපලබ්ධ වූ ලාභ වෙන් කිරීම ගිණුම කියන උපරිම ටික තමයි මේ ගානේ තියෙන්නේ. ඔක්කොම ඉනකන් නැහැ ගණන් වල. හැබැයි මේ ආරම්භක ශේෂ, අවසාන ශේෂ, නිෂ්පාදන ලාභ දාලා එතනින් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි දැන් ගිණුම බැලන්ස් කළේ එන වෙනස උපලබ්ධි වෙච්ච ලාභයේ P&L එකට මාරු කරන්න. අසූ හයයි 250යි 86යි 250යි මේ ගිණුමේ සාමාන්‍යයෙන් බැර වැඩි. වෙන P&L එකට මාරු වෙන උපලබ්ධි වෙච්ච ලාභය හැත්ත 2900යි. සුළු කරලා හරියද බලන්න නැත්නම් හරි උත්තරේ දාන්න ඕන. right. හරිද? හරි. දැන් බලන්න. මෙන්න මේ හැම ගානකම උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම ගිනේ අවසාන ශේෂයක් ආව නේද? මේකට මොකද කරන්නේ? මේකට මොකද කරන්නේ? ඔයා හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් කියලා කොටසක්. බලා ගන්න පස්සේ යන්නේ. මේකට මොකද කරන්න කියලා මං කියලා දෙනවා. හරිද? ඒ ජංගම වත්කම් වල පෙන්වන්න ඕන අග නිමිතොගය. අන්න පෙන්නකොට අඩු කරන්න උපලබ්ධි නො ලාභ වෙන් කිරීම ගිණුමේ බැලන්ස් එක අඩු කරලා පෙන්නන්න. ඔන්න මේකට කරන වැඩේ. උපලබ්ධි නො ලාභ වෙන් කිරීම ගිණුමේ අවසාන ශේෂය මොකද කරන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල අවසාන නිමි භාණ්ඩ තොගයෙන් අඩු කරලා පෙන්නන්න. ලියන්නේ එක. උපලබ්ධි නො ලාභ වෙන් කිරීම ගිණුමේ අවසාන ශේෂය උපලබ්ධි නො ලාභ වෙන් කිරීම ගිණුමේ අවසාන ශේෂය උපලබ්ධි නො ලාභ වෙන් කිරීම ගිණුමේ අවසාන ශේෂය අවසාන ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වලදී අග නිමිතොගේ වටිනාකමෙන් අඩු කර පෙන්විය යුතුය. අග නිමිතොගේ වටිනාකමෙන් අඩු කර පෙන්විය යුතුය. අඩු කර පෙන්විය යුතුය. මෙහෙම ලියලා තියන්නේ. මේ පැත්ත පෙන්නන්න. ජංගම වත්කම් ලිව්වා. අග නිමිතොගය අඩු කළා උපලබ්ධි නො ලාභ වෙන් කිරීම. උපලබ්ධි නො ලාභ වෙන් කිරීම කතාව හැබැයි තාම එක පේපර් එකක්වත් මේ කතාව චෙක් කරලා නැහැ. right? මේ කතාව තාම එක පේපර් එකක් චෙක් කරලා නැහැ. එකම සැරේක චාර්ට් ඉන්ස්ටිටියුට් එක හදුව මොඩල් පේපර් එක නම් තිබුණා. එච්චරයි හැර වෙන කොහොමවත් තිබුණේ නැහැ.
ඔන්න නිෂ්පාද ගිණුම් පාඩම එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි යනවා පාඩම් අංක 2 දෙවෙනි ටියුට් එකේ පාඩම් අංක 2. දැන් දෙවෙනි ටියුට් එක හම්බෙලා නැතුව ඇති සමහරලාට මාත්‍රපන්ති ළමයින්ට ඒගොල්ලෝට සමහරලාට මම හිතන විදිහට ඒ ටියුට් එක ගන්න පුළුවන් ලින්ක් එකක් එවලා ඇති. එහෙම නැත්නම් දැන් කර්ෆියු වයින් කරාට පස්සේ IS එකේ මාතර බ්‍රාන්ච් එකකින් ওই ටියුට් එක අරගන්නත් පුළුවන්. ඒක අතුල අයියගේ නම්බරයට කෝල් කරලා අහලා ගන්න පුළුවන් විදිය බලන්න ඕන. පාඩම් අංක 2 ලියන්න මාතෘකාව තනි පුජ්‍යල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. තනි පුජ්‍යල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. ඔයාගේ සිලබස් එකේ ව්‍යාපාර වර්ග 3ක මූල්‍ය ප්‍රකාශන හදන්න කියලා දාලා තියෙනවනේ. එකක් තනි පුජ්‍යල ව්‍යාපාර, දෙක හවුල් ව්‍යාපාර, තුන සීමිත සමාගම්. දැන් කෙනෙක් අයිස MCQ පේපර් එකට මෙහෙම ගාණක් එන්නේ නැහනේ. MCQ පේපර් එකට ගාණක් එන්නේ නැහැ. ගාණක් ආවන තුනට ගාණ දීලා හදලා හිස්තැන් පුරවන්න තියෙන කොටස් තියෙන පුළුවන්. එහෙමත් තියෙනවනේ. උත්තර දීලා හිස්තැනට අදාළ ට්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප්. ට්‍රැක් කරලා උත්තරේ අදාළ තැන ඩ්‍රොප් කරන්න. එහෙම එන්න පුළුවන්. එහෙම නැත්නම් ගාණක් දීලා ඒකේ අන්තිම උත්තරය යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය කීයද? ඒ වගේ ප්‍රශ්න ඕනතරම් හදන්න පුළුවන්. සම්පූර්ණ ගාණක් හදන්න ආව නැතුණාට ඒගොල්ලෝ දෙන්න පුළුවන් ඕනතරම් අභ්‍යාස. හරිද? තනි පුජ්‍යල ව්‍යාපාර ඉස්සෙල්ලාම අපි තනි පුජ්‍යල ව්‍යාපාර ඊට පස්සේ කතා කරමු හවුල් ව්‍යාපාර මේක ඉවරනාට පස්සේ. හරි. තනි පුජ්‍යල ව්‍යාපාර කියන්නේ එක පුජ්‍යලයක අයිතිකාරයෙක් ඉන්නවා. එයා යම්කිසි ප්‍රාග්ධනයක් ආයෝජනය කළා ලාභ ලබන චේතනාවෙන් පටන් ගත්ත බිස්නස් තියෙනවා. සමාජ සුබ සාධන ආයතන නෙමෙයි බිස්නස් තියෙනවා. භාණ්ඩ වෙළඳාම් කරන එකක්. රයිට්? නැත්නම් නිෂ්පාදකරු පවත්වාගෙන යන ඇතනයක්. වගේ ආගේ පරමාර්ථය ලාභ චේතනාව වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරිද? අයිතිකරු එක්කනයි ඉන්නේ. ලැබෙන ලාභය Tamanට. පාඩුවක් දැරුවත් ඒක Tamanට. හරිද? එවැනි ව්‍යාපාරයක නීතිමය බලපෑම් අඩුයි. දැන් සමාගමක් නම් අනිවාර්යයෙන් මූල්‍ය ප්‍රකාශන හදන්න ඕන. තනි පුජ්‍යල ව්‍යාපාරයක අනිවාර්යයෙන් මූල්‍ය ප්‍රකාශන නැහැ. රයිට්? ඒ නිසා මේකේ අනිවාර්යයෙන් බලපෑමක් නැති නිසා මූල්‍ය ප්‍රකාශන අනිවාර්ය බලපෑමක් නැති නිසා රයිට්? Tamanට කැමති ඕනම ආකාරයකට මූල්‍ය ප්‍රකාශ සකස් කරන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් තනි පුජ්‍යල ව්‍යාපාරවලත් මූල්‍ය ප්‍රකාශන හදනකොට සම්මත ආකෘති ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිං ස්ටෑන්ඩඩ් බෝඩ් එකකින් එවලා තියෙන ඒව පාවිච්චි කරනවා. ගිණුම් ප්‍රමිත හැකිතාක් උපකාරී කරගන්නවා. උපකාරී කරගෙන අපි මොකද කරන්නේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනවා. විභාග අවශ්‍යතාව සඳහා හදනකොට කොහොමත් ඒ වෙනුවෙන්ම අපි IASB එකට අවනත වන විදියට සහ එහෙම නැත්නම් ගිණුම් ප්‍රමිත වලට අවනත වන විදියට තමයි අපි මූල්‍ය ප්‍රකාශ සකස් කරන්න ඕන. සංකීර්ණ නෑ. තනි පුජ්‍යල ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ සංකීර්ණ නෑ. සමාගමක තරම් ගැළපිලි සිදුවන්නේත් නෑ. ඉතා සරල ගැළපිලි ටිකක් තමයි තනි පුජ්‍යල ව්‍යාපාරවල සිදුවන්නේ. ඒ නිසා තනි පුජ්‍යල ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල ප්‍රධාන වශයෙන් සංරචක දෙකක් දක්නට ලැබෙනවා. එකක් ලාභාලාභ ප්‍රකාශනය. නැත්නම් කාර්ය සාධන ප්‍රකාශනය. කාර්ය සාධන ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ දෙක තමයි සාමාන්‍යයෙන් දක්වන ලැබෙන්නේ. මේ දෙකෙන් තමයි විභාගයට ප්‍රශ්න අහන්නේ. ලාභ ප්‍රකාශනයක්. ඒගොල්ලෝගේ වෙනත් විස්තීර්ණ ආදායම් මැත්තේත් නෑ. ඒ නිසා වෙනත් විස්තීර්ණ ආදායම් කොටස පිළියෙල වෙන්නේත් නෑ. ඒ නිසා හදන්නේ මොනවද? ලාභ ප්‍රකාශනය අලුතෙන් ආපු නම කාර්ය සාධන ප්‍රකාශනය. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් සකස් කරනවා. right? ඒතර මේවා හදන්න අරගන්නේ කලින් සුමානක ගැළපිලි සටහන් වලදී කියලා දුන්නේ. ලාභාලාභ ප්‍රකාශනය හදන්න අරගන්නවා ආදායම් සහ වියදම් ටික. කාර්ය සාධනය හොයන්න. මූල්‍ය තත්ත්වයේ මනින්න අපි ගන්නවා වත්කම් වගකීම් ප්‍රාග්ධනය.
මේ මරගෙන මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය හදනවා. එන ආදායම් වියදම් ගිණුම් වල ශේෂ අරගෙන ලාභාලාභ ප්‍රකාශනය හදනවා. වත්කම් වගකීම් ප්‍රාග්ධනය අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනවා. ගන්නකොට අපි ආකෘති නිශ්චිත පොදු ආකෘති භාවිතා කරනවා. නීතිමය අවශ්‍යතාවයන් නැති වුණත් අපි හදන ආකෘති සම්මත ආකෘති භාවිතා කරලා ලාභ ප්‍රකාශනයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් සකස් කරනවා. ලාභ ප්‍රකාශනයක් සකස් කරන එකේ පරමාර්ථය ව්‍යාපාරයේ ශුද්ධ ලාභය හෝ පාඩුව සොයන්න. ශුද්ධ ලාභය හෝ පාඩුව හොයන්න. ශුද්ධ ලාභය හෝ පාඩුවට ඉස්සෙල්ලා අපි දල ලාභය හොයා ගන්න ඕන. right? දල ලාභය හොයන්න ඕන. ඒ නිසා මේ ලාභ ප්‍රකාශනය ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. එකක් දල ලාභය බලා ගන්න කොටසක් තියෙනවා. අනිත් එක ශුද්ධ ලාභය බලා ගන්න කොටසක් තියෙනවා. මේ වෙළඳාම් කරන ආයතනයක් ගැන කියන්නේ භාණ්ඩ විකුණන ආයතනයක් ගැන. හරිද? මොනවද මේ භාණ්ඩ නොවන සේවා සපයන ආයතනයක් ගැන මේ කියන්නේ. හරිද? ඒතර ඒකේ තියෙනවා දල ලාභය කියලා කොටසක්, දල ලාභය හොයා ගන්න කොටසක් තියෙනවා, ශුද්ධ ලාභය හොයා ගන්න කොටසක් තියෙනවා. දල ලාභය හොයන කොටසට පමණක් අපි කියනවා වෙළඳ ගිණුමක්. ට්‍රේඩින් account එක. ශුද්ධ ලාභය හොයන කොටසට අපි කියනවා ලාභ ගිණුමක්. ලාභ ගිණුමකින් ශුද්ධ ලාභය හොයන්නේ. වෙළඳ ගිණුමකින් දල ලාභය හොයන්නේ. හරිද? right. වෙළඳ ගිණුමක් හදන්න නම් ව්‍යාපාරයේ වෙළඳාමට ඍජුවම සම්බන්ධ වෙන දේවල් තියෙන්න ඕන. වෙළඳාමට ඍජුවම සම්බන්ධ වෙන දේවල්. උදාහරණ වෙළඳාමෙන් ලැබිච්ච විකුණුම් ආදායම තියෙන්න ඕන. ගැනුම් වියදම තියෙන්න ඕන. වෙළඳාංශයේ තියෙන මුලතොග තියෙන්න ඕන. අගතොග තියෙන්න ඕන. විකුණපු භාණ්ඩ ආපසු එවලා තියෙනවා නම් ආපසු එවුම් තියෙන්න ඕන. ගැනුම් ආපසු යවලා තියෙනවා නම් ආපසු යවුම් තියෙන්න ඕන. මේ ගැනුම් අත්පත් කර ගැනීමට අදාළ ඍජු වියදම් තියෙනවා නම් ඒ අත්පත් කර ගැනීමට අදාළ ඍජු වියදම් තියෙන්න ඕන. ගෙනේ මේ කුලී තීරුබදු පැටවුම් කුලී බෑ මේ කුලී වගේ ඒවා. ගත්ත භාණ්ඩ විකුණන්න නැතුව වෙනත් වැඩවලට පාවිච්චි කරලා තියෙනවා නම් ඒව තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් භාණ්ඩ ගැනිලි, භාණ්ඩ පරිත්‍යාග, භාණ්ඩ සොරකම් කිරීම, නොමිලේ බෙදා හැරීම, මෙන්න මේවා තියෙනවා නම් වෙළඳ දල ලාභය හොයත හැකියි. පැහැදිලිද? එහෙනම් දල ලාභය හොයන්න නම් වෙළඳාමට සම්බන්ධ වෙලා තියෙන සියලුම ඍජුවම සම්බන්ධ වෙච්ච දේවල් තියෙන්න ඕන. උදාහරණ ටිකක් කිව්වොත් විකුණුම්, ගැනුම්, මුලතොග, අගතොග, ආපසයවුම්, ගැනුම් වලට සම්බන්ධ ඍජු වියදම් වර්ග, ඒ වෙළඳාම් කරන්නේ නැති වැඩවලට ගත්ත භාණ්ඩ ගැනිලි, පරිත්‍යාග, සොරකම් කිරීම, නොමිලේ බෙදා දීම වගේව තියෙන්න ඕන. එතකොට වෙළඳ ගිණුමක් හදත හැකියි. ඒක පැහැදිලිද? හරි ඉස්සෙල්ලා වෙළඳ ගිණුමක් හදන අභ්‍යාස කීපයක් හදලා ඉදමු. යන්න ටියුට් එකේ ඉස්සෙල්ලා මුල ටික බලමු. පිටු අංක 9 මගේ ටියුට් එකේ පිටු අංක 9 තියෙනවා තනි පුජ්‍යල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. ලාභාලාභ ප්‍රකාශනයවත් කාර්ය සාධන ප්‍රකාශනය. වෙළඳ ගිණුම ට්‍රේඩින් account. ව්‍යාපාරයක් වෙළඳාමෙන් ලද දලලාභයේ සෙවීම සඳහා වෙළඳ ගිණුම පිළියෙල කරනු ලැබේ. දලලාභයේ ගණනය සඳහා පහත ගිණුම් වල ශේෂ උපයෝගී කර ගනු ලැබේ. විකුණුම්, ගැනුම්, ආපසයවුම්, ගැනුම් හා සම්බන්ධ ඍජු වියදම් ගිණුම්, උදාහරණ ගෙනීමේ කුලී තීරුබදු නැව් කුලී ගොඩබෑමේ වියදම්, ආරම්භක තොග ගිණුම, අවසාන තොග ගිණුම. හරිද? ඔයිට අමතරව තව උමනා වෙනවා. ඔන්නම් පැත්තකින් ලියා ගන්නවා. වෙළඳාම් නොකර වෙනත් කාර්යයන් සඳහා යොදාගත් තොග. වෙළඳාම් නොකර වෙනත් කාර්යයන් සඳහා යොදාගෙන ඇති තොග. වෙළඳාම් නොකර වෙනත් කාර්යයන් සඳහා යොදාගෙන ඇති තොග. උදාහරණ ගැනිලි,
පරිත්‍යාග නොමිලේ බෙදා හැරීම නොමිලේ බෙදා හැරීම සොරකම් කිරීම හානි වීම right හරියෙන් පල්ලෙහා ටික කියවන්න නැතුව අභ්‍යාස අංක 1 බලන්න. පහත දැක්වෙන්නේ නිමන්තගේ ව්‍යාපාරයේ 2019 3:31 ගෙන අවසන් වර්ෂයේ උපුටාගත් තොරතුරුය. සමූහයකේ ඔබ විසින් වෙළඳ ගිණුම හදන්න මේ තොරතුරු ටික දාලා 2018 4ක දිනට තොගය ගැනුම් ආපසුයම් විකුණුම් ගෙනීමේ කුලී පැටවුම් කුලී භාණ්ඩ ගැල්ලි භාණ්ඩ පරිත්‍යාග භාණ්ඩ සොරකම් කිරීම 2019 3:31 තොගය. මේ තොරතුරු ටික දාලා වෙළඳ ගිණුමක් හදන්නලු. හදමු දන්න කට්ටිය හදයි යතෑගේ. වෙළඳ ගිණුම මුඩින් ව්‍යාපාරයේ නම ලියන්න ඕනේ නේද? නිමන්තගේ ව්‍යාපාරයේ එදත් අපි වෙළඳ ගිණුමක් හදුවේ. අවුරුද්ද 2019 3:31 ගෙන් අවසන් වර්ෂයේ සඳහා වෙළඳ ගිණුම. එදත් අපි වෙළඳ ගිණුමක් හදුවා නිෂ්පාදක ගිණුම් පාඩමේ අන්තිම එකේදී. රූල් 10ක් 12ක් උසර දාගත්තා. right. ඊළඟ මේක ෆෝමැට් කරගනිමු. උතර ලීසි. වෙළඳ ගිණුම පටන් ගන්න විකුණුම් වලින්. විකුණුම් වලින් රූලත් දෙකක් ඉඩ තියලා අඩු කරනවා විකුණුම් පිරිවැය. කෙටි නම් මතක 2000 කියලා දුන්නා. cost of sale COS අඩු කරනවා. cost of sale හොයාගන්න මුල තොගය. මුල තොගය කියන්නේ නිමි භාණ්ඩ. නිෂ්පාදන ගිණුමක් හදලා නම් එදා හැදුවේ නිෂ්පාදන ගිණුමක් හදලා. එතකොට මෙතනට එන්නේ එකතු කළා නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොගය. නිෂ්පාදන ගිණුමක් හදන්න නැතුව වෙළඳාම් කරන්න පිටින් ගත්ත භාණ්ඩ නම් මෙතනට එකතු වෙන්නේ ගැනුම්. හරිද? ඒක එදා කියලා දුන්නේ නිෂ්පාදන ගිණුමක් හදලා හැදුවොතින් නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොගේ වටිනාකම තමයි මෙතනට ගන්න කිව්වේ. දැන් නිෂ්පාදන ගිණුමක් හදන්න නැතුව තමයි එන්නේ. එතකොට මේගොල්ලෝ නිෂ්පාදනය කරන්න නැතුව භාණ්ඩ වෙළඳාම් කරන්නම් පිටින් ගන්නවා. එහෙනම් මෙතනට එන්නේ ගැනුම්. රූල් ටිකක් ඉඩ තියෙනවා. ටිකක් කියන්නේ ටිකක් වැඩිපුර ඉඩ තියෙනවා. රූල් 6ක් 7ක් වගේ ඉඩ තියෙන නැත්තම් මදි වේ. අඩු කළා අගතොගය. එතකොට එන්නේ දල ලාභය. ඔන්න වෙළඳ ගිණුමක ෆෝමැට් එක. නිෂ්පාදක ගිණුමක් නැති ගානක. හරි. දැන් ඉලක්කම් දාමු. 2018 4ක තොගය මේ විකුණුම් පිරිවැයට සම්බන්ධ හැම ඉලක්කමක්ම පළවෙනි රූලේ ලියන්න. පළවෙනි තීරුවේ ලියා යන්න. විකුණුම් වලට ගලපන දේවල් විකුණුම් ඇතුළව ගලපන සියලු දේවල් දෙවෙනි තීරුවේ ලියන්න. තීරු අංක 2. මේක තීරු අංක 1. මේක තීරු අංක 2. නැත්තම් සුළු කරනකොට ගැටලු වෙනවා. ඒල වලින් ආපු ළමයි මේව දන්නවා. නමුත් එක්කෙනෙක් දෙන්නෙක්වත් වැරද්දුවොත් අපරාධේ. මොකද දල්ලාභය වැරදුනොත් එයින් පල්ලෙහා ඔක්කොම වැරදීනේ. හරි දාමු. මුල තොගයේ 25000යි මෙතන
ගැනුම් 2,64,000යි මෙතන. ආපසු එවන්නේ විකුණුප භාණ්ඩනේ මෙතනින් අඩු කරන්න. මේ විකුණුම ළඟ රූල් දෙකක් ඉඳලා තියලා තියෙන්නේ. ආපසු එවුම් දාන්න කිව්වේ දෙවෙනි කොලම් එකේ 13,200 අඩුවන දේවල් වරහන් එක්ක දාන්න මූල්‍ය ප්‍රකාශන වලදී. නැත්නම් එකතු කළොත් වැරදි උත්තරය. ආපසු යවුම් විකුණුම් පිරිවැයෙන් අඩු කරන්න. ආපසු යවන්නේ ගත්ත භාණ්ඩ විකුණුම් පිරිවැයෙන් අඩු කරන්න. අඩු කරන දේවල් විකුණුම් පිරිවැය අඩු කරන දේවල් මේ ඉඩ තියලා තියෙන කොටස තමයි ලියවෙන්නේ. සාමාන්‍යයෙන් ගැනුම් වලට එකතු වෙන දේවල් උඩින් ඉඳන් පල්ලෙහාට ලියන්න. අඩු වෙන දේවල් පල්ලෙහා ඉඳලා උඩට ලියන්න. උත්තර සුලකයෙන් පැහැදිලි. හරිද? ගැනුම් වලට ගලපන එකතු වෙන දේවල් උඩින් ඉඳන් පල්ලෙහාට ලියන්න. අඩු වෙන දේවල් පල්ලෙහා ඉඳලා උඩට ලියන්න. ආපසු යවුම් කියන්නේ අඩු වෙන දෙයක්. මේ පල්ලෙහා ඉඳලා උඩට ලියනවා. ආපසු යවුම් අඩු කළා කියලා ලියන්න ඕනේ නැහැ. වරහන් දැම්ම නම් හරි. පළවෙනි කොලම් එකේ 14,500 ඍණ. විකුණුම් 765,300 මෙතනනේ. ගෙන මේ කුලී ගැනුම් ළඟ එකතු වන දෙයක්. ගැනුම් කොස්ට් එකේ කොටසක් නේ. එතකොට මෙතනට ගෙන මේ කුලී 75,200. පැටවුම් කුලී එකක් ගැනුම් පිරිවැය කොටසක් මෙතනට එකතු කරන්න. පැටවුම් කුලිය 14,000. භාණ්ඩ ගැනිලි විකුණන්න නැතුව වෙනත් වැඩවලට පාවිච්චි කළා. එහෙනම් මෙතෙන් අඩු කරන්න. අඩු කරන දේවල් යට ඉඳන් උඩට භාණ්ඩ ගැනිලි. මුදල් ගැනිලි නෙමේ භාණ්ඩ ගැනිලි අඩු කරන්න කිව්වේ. 12,800. මුදල් ගැනිලි තිබ්බට නේ වෙළඳ ගිණුමට එන්නේ නැහැ. භාණ්ඩ පරිත්‍යාග අඩු කරන්න. අඩු කරන දේ වරහන් එක්කම ලියා ගන්න. 13,700. භාණ්ඩ සොරකම් කිරීම අඩු කරන්න. දහයයි 300. අගතොගය මෙතනටනේ 19,500ක වැරදිලා දෙවෙනි තීරුවට දාන්නේ නැහැ. අගතොගයත් එන්න ඕන පළවෙනි තීරුවේ. හරි දැන් සුළු කරමු. විකුණුම් වලින් ආපසු අඩු කළ ශුද්ධ විකුණුම් පල්ලයට ගන්න 0.0 1 2 5යි 7යි 752යි 100යි. හරි. දැන් cost of sale කැලි සුළු කරන්නේ නැහැ. මෙතන ඉඳලා මෙතනටම සුළු කරලා තනි උත්තරයක් ගන්න. කැලලකින් තමයි කරන්න ඕන. ටයිප් කරන්න ටක් ගාලා. මට ආවා 307යි 400. හරිද බලන්න ආපහු මම ටයිප් කරලා බලන්න. ඔව්. ඒක අඩු වෙනවනේ cost of sale අඩු වෙනවනේ වරහන් දැම්මා උඩින් එන උත්තරෙන් අඩු කළා. හාරසිය 44යි 700යි දලලාවේ
සුළුකට වැරදි නම් බලන්න ඕන ආපහු හරියට. හරි? ඉතින් විභාගයට මේ જાතිය ගානක් කොහොමද MCQ වලට පටලවන්නේ? මෙහෙම කියන්න පුළුවන් නේද ඔය ගාන දීලා cost of sale හොයන්න කියලා. නැත්තම් දලලාභය හොයන්න කියලා. ඊයත ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය කීයද? ඊයත ව්‍යාපාරයේ දලලාභය කීයද? හරිද? ඒ විදිහට දෙන්න පුළුවන් නේ. අභ්‍යාසංක 2 සුනිමල්ගේ ව්‍යාපාරයෙන් 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත උපුටාගත් තොරතුරු සමූහයක් පහත් දැක්වේ. ඔබ විසින් වර්ෂය සඳහා වෙළඳ ගිණුම හදන්න. පටන් ගන්න තනියම. සුනිමල්ගේ ව්‍යාපාරය 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ ගිණුම format එක විකුණුම් රෝල් කීපයක් ඉඳ තියලා ඍණ විකුණුම් පිරිවැය මුල තොගය ධන ගැනුම් පිටතින් භාණ්ඩ අරගෙන විකුණු ව්‍යාපාරයක් රුල් ඉඩ තියලා ඍණ අගතොගය දල ලාභය right උත්තරය හදලා ගන්න ඊට පස්සේ බෝඩ් එක බලමු. right එතන උඩම දිනේ වැරදිනේ අවුරුද්ද 2019 4 එකනේ තියෙන 2018 වෙන්න ඕන ළමයි එතන මුල තොගය 2018 4 එක දිනට තොගය වෙන්න ඕන උඩම තොගය හදා ගන්න දිනේ වැරදි 125යි 800 මුල තොගය
ගැනුම් 9,74,000. ආපසු එවන්නේ විකුණුම් ළඟින් අඩු කරන්න. ආපසු එවුම්නේ විකුණුම් ළඟින් අඩු කරන්න 63,200. ආපසු යැවුම් ගැනුම් ළඟින් අඩු කරන්න. 18,500 අඩු වෙන දේ වරහන්. විකුණුම් 10,65,900. ගෙන ඒමේ කුලී ගැනුම් කොස්ට් එකේ කොටසක්. ඒ නිසා මෙතනට එකතු කරන්න. ගෙන ඒමේ කුලී 65,200. ආනයන තීරු බදු කොස්ට් එකේ කොටසක්. මෙතනට එකතු කරන්න. ආනයන තීරු බදු 85,000. පැටවුම් කුලියේත් එතනටම එකතු කරන්න. ගැනුම් පිරිවැය කොටස 34,000. භාණ්ඩ ගැනිලි අඩු වෙන්න ඕනේ මෙතනින්. භාණ්ඩ ගැනිලි 19,800 අඩු වෙනවා. ගෙන යාමේ කුලිය ගන්න එපා. හේතුව ගෙන යන්නේ භාණ්ඩයක් විකුණුවට පස්සේ නේද? ඒ කුලිය විකුණුම් බෙදා හරින වියදම. භාණ්ඩයක් විකුණුවට පස්සේ ගෙනහිල්ලා කස්ටමර්ට ගෙනහිල්ලා දෙන කුලිය ගෙන යාමේ කුලියක වෙළඳ ගිණුමේ දල ලාභයට බලපාන්නේ නැහැ. ඒක බලපාන්නේ සුද්ධ ලාභයට. නිසා ගෙන යාමේ කුලිය අතහරින්න. අගතොගය 2019 3.31 තොගය 119,800. අර උඩම තියෙන තොගය මුල තොගය 2018 4.1 වෙන්න ඕන. වැරදි ටයිප් කරලා තියුණා. cost of sale 11,25,900යි. විකුණුම් අඩුයි cost of sale වැඩි. දාලා අලාභයක් එන්නේ. එකසිය 23යි 200ක අලාභ. මේකට MCQ ආන්සර් දෙකක් ඇති. දල ලාභය කියලාත් ඇති 123යි 200ට දල අලාභය කියලාත් ඇති. සාමාන්‍ය ව්‍යාපාරික දල ලාභ තමයි එන්නේ. නමුත් විශේෂ අභ්‍යාසයක ඔය වගේ එන්න පුළුවන් දල අලාභ කියලා එන්න පුළුවන්. ළමයින්ට අමතක වෙලා ඍණ ආන්සර් එකේ එන ඍණ අමතක කරන්න පුළුවන්. right. හරි. මම මේ කියන මෙන්න මේ පොඩි ගාන ලියන්න නිෂ්පාදන ගිණුමකින් ගත තොරතුරු ටිකත් එක්ක. සමන්තගේ නිෂ්පාදන ව්‍යාපාරය
සමන්තගේ නිෂ්පාදන ව්‍යාපාරය නිෂ්පාදන පිරිවැයට 15%ක නිෂ්පාදන පිරිවැයට 15%ක ලාභ සහිතව භාණ්ඩ වෙළඳාංශයට මාරු කරයි. වෙළඳාංශයෙන් පහත් තොරතුරු ලබාගෙන ඇත. වෙළඳාංශයෙන් පහත් තොරතුරු ලබාගෙන ඇත. ඒකටම ලියනවා මෙම ව්‍යාපාරයේ පිටතින් නිමි භාණ්ඩ මිලදී ගන්නේ නැත. මෙම ව්‍යාපාරයේ පිටතින් නිමි භාණ්ඩ මිලදී ගන්නේ නැත. ලිය යන්න යටියරට 2019 4.1 තොගය $28,750යි. විකුණුම් $9,78,250යි රුපියල් මේක. ආපසු එවුම් 8,250යි. භාණ්ඩ ගැනිලි $3,450යි. භාණ්ඩ නොමිලේ බෙදා දීම $5,750යි. නිෂ්පාදනාගාරයේ මාරු කළ තොගය $4,60,000යි. 2020 3.31 තොගය $34,500යි. යටි ලියන්න. ඉහත තොරතුරු භාවිතා කර දලලාභය ගණනය කරන්න. නැත වෙළඳ ගිණුම පිළියෙල කරන්න. ඉහත තොරතුරු භාවිතා කර වෙළඳ ගිණුම පිළියෙල කරන්න. ඉහත තොරතුරු භාවිතා කර වෙළඳ ගිණුම හදන්න. රයිට් ගාන කියවන්න. නිෂ්පාදනාගාරයකට පස්සේ වෙළඳ ගිණුමක් ගැන කියන්නේ නේ. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන භාණ්ඩවල පිරිවැයට 15%ක ලාභ සහිතව වෙළඳාංශයට භාණ්ඩ මාරු කරලා තියෙන්නේ. වෙළඳාංශයෙන් ගත්ත තොරතුරු ටිකක් දීලා තියෙනවා.
මුලතොගය විකුණුම් ආපොසෙවුම් භාණ්ඩ ගැල්ලි භාණ්ඩ නොමිලේ බෙදා දීම නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොගය 2020 3.31 තොගය. ඔය තොරතුරු ටික දීලා තියෙනවා. ඉලක්කම් ටික හරියට ලිව්වනේ නැත්නම් මේක බෝඩ් එකේ පෙන්නන්න පොඩ්ඩක් මේ ටික ඉලක්කම් ටික. හරි වෙලද ගිණුම හදන්නලු. එන ව්‍යාපාරයේ නම උඩින්ම ලියන්න. සමන්තගේ ව්‍යාපාරය. දෙදාස් 20 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ ගිණුම right format කරගනිමු. විකුණුම් මුල් දෙකක් විතර ඉඳ තියලා ඍණ විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය format කරමු. මුල තොගය දාන පිටතින් භාණ්ඩ ගන්න එහෙනම් ගැනුම් වෙන්නේ නැහැ. නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොග තමයි විකුණන්නේ. එහෙනම් නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොග වටිනාකම නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොග වටිනාකම නියන්න කියලා කෙටි කරලා දැම්මේ නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොග වටිනාකම. එතන ගොඩක් ඉඳ තියන්න එපා. නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොග වටිනාකම රූල් 3ක් විතර ඉඳ තියලා ඍණ අගතොගය අගතොගය උතනින් පස්සේ මුකුත් ලියන්න නැතුව ඉන්න. උතනින් පස්සේ මුකුත් ලියන්න නැතුව ඉන්න. දල්ලාබි ලියන්න නැතුව ඉන්න පොඩ්ඩක්. ඔය ටික හරියද? හරි. දැන් ඉලක්කම් ටික දාමු. සුළු කිරීම මුකුත් කරන්න බෑ. තහනම් මුල තොගය 28750 මෙතන. විකුණුම් 978.250 මෙතන. ආපසු එවුම් විකුණුම් ළඟින් අයින් කරන්න ඕන. අටදාස් 250 ඍණ භාණ්ඩ ගැන්ලි නිෂ්පාදන මේ විකුණුම් පිරිවැයන් අයින් කරන්න ඕන. භාණ්ඩ ගැන්ලි අඩු කරන දෙයක් නෙමෙයි. මම යටින් උඩ ලියනවා 3450 ඍණ භාණ්ඩ නොමිලේ බෙදා දීම් ඒකත් අඩු කරන්න ඕන. විකුණන්න නැතුව වෙනින් වැඩවලට පාවිච්චි කළා. භාණ්ඩ නොමිලේ බෙදා හැරලා 5750 ඍණ නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොගය මෙතනටනේ. නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොග වටිනාකම 4,60,000. අගතොගය මෙතනට 34,500. එකත් අඩු වෙනවා. අගතොගයත් අඩු වෙනවනේ. එච්චරයි. දැන් මගෙත් එක සුළු කරමු. මෙතනින් මේක අඩු කරන්න 9,70,000යි. cost of sale
445.50ක් ආවා. ආයි හරියද බලමු. හරි. දැන් මේකෙන් මේක අඩු කරන්න. අඩු කළා මොකුත් ලියන්න එපා. පන්සිය 24යි 950යි. හරිද බලමු ආපහු. පන්සිය 24යි 950යි. අන්න. උතරකම් හරිද? වෙනද නම් අපි මේකින් මේක අඩු කරාම දල්ලාබේ ලියනව නේද? අන්න දැන් ලියන්න බෑ. ඔයාලට මතකද දැන් ටිකට ඉස්සෙල්ලා අපි හැදුවා උපලබ්ධිනෝ ලාභ වෙන් කිරීම ගිණුමක් නිෂ්පාදනාගාරය ලාභ සහිතව භාණ්ඩ වෙළඳාංශයට මාරු කළා නේද? නිෂ්පාදනාගාරයේ භාණ්ඩ ලාභ සහිතව වෙළඳාංශයට මාරු කළා නේද? අන්න එහෙමනම් මෙන්න මෙතන ආපු උත්තරයට එකතු කරන්න උපලබ්ධි වූ නිෂ්පාදන ලාභය මොන ලාභයේද? උපලබ්ධි වූ නිෂ්පාදන ලාභය. උපලබ්ධි වූ නිෂ්පාදන ලාභය එකතු කරන්න. ඒක හොයාගන්න මොකක්ද හදන්න ඕන? උපලබ්ධි නෝ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න ඕනනේ. උපලබ්ධි වූ නිෂ්පාදන ලාභය හොයන්න නම් උපලබ්ධි නෝ ලාභ වෙන් කිරීම ගිණුම හදන්න ඕනේ. මෙන්න එක හදමු. උපලබ්ධි නෝ ලාභ වෙන් කිරීම ගිණුම. උපලබ්ධි නෝ ලාභ වෙන් කිරීම ගිණුම. ඔන්න දැන් මට කියලා දෙන්න හරිය ලේසි. උපලබ්ධි නෝ ලාභ වෙන් කිරීම ගිණුම හදාන්න තොරතුරු ගන්න කොහෙන්ද? වෙන කොහෙවත් යන්නේ cost of sale වල තියෙන පිටතින් භාණ්ඩ මිලදී ගන්න නැති නිසා cost of sale වල තියෙන සියලුම දේවල් මගින් තමයි උපලබ්ධි නෝ ලාභ වෙන් කිරීම ගිණුම හදන්නේ. මුලතොගේ වැඩක් නෑ. මුලතොගේ තියෙන 115යි නේද මම ලාභ අනුපාතය කිව්වේ. මුලතොගේ තියෙන 115න් 15ක් මේ ගිණුමේ ආරම්භක ශේෂය පිහිටුවන්න. මේක 115න් 15ක්. 28යි 750 ඇතුලේ තියෙන 115න් 15ක්. තුන්දාස් 750යි. ඊට පස්සේ මේකේ අවසාන ශේෂය නෑ මෙතන පිටිපලට අරయ్యා. මේ නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොගේ තියෙන 115න් 15ක් නිෂ්පාදන ලාභය මෙතනට බැර කරන්න කිව්වා. නිෂ්පාදනාගාරයෙන් මාරු කළ තොගේ ඇතුළේ තියෙන නිෂ්පාදන ලාභය මෙතනට බැර කරන්න කිව්වා 4,60,000 තියෙන 115න් 15ක්. $60,000යි භාණ්ඩ නොමිලේ බෙදා දුන්නා. එහෙනම් මේව විකුණුම් බවට පත් වෙච්ච නැති නිසා ඒ බෑ තියෙන නිෂ්පාදන ලාභ අවලංගු කරන්න කිව්වා. නම් භාණ්ඩයේ නොමිලේ බෙදා දීම මේකේ තියෙන 115න් 15ක් අවලංගු කරන්න කිව්වා විකුණන්නේ නැති නිසා. $750යි භාණ්ඩ ගැනිලි වල තියෙන නිෂ්පාදන ලාභය අවලංගු කරන්න කිව්වා 115න් 15ක්. තියරි මතකද? $450යි භාණ්ඩ ගැනිලි
අගතොගේ තියෙන උපලබ්ධි නො වූ ලාභය මෙතනින් පහතට ගෙනියන්න කිව්වා 115න් 15ක් බලලා. හාරදාස් 500ක් පාගියෂේ විරුද්ධ පැත්තෙන් ඊගියෂේ. ඔන්න දැන් උපලබ්ධි නො වූ ලාභ වෙන් කිරීම ගැළපිලා තේරෙනවද? වෙළඳාංශයට මෙහෙම දෙයක් වෙන්නේ මොකක් නිසාද? නිෂ්පාදන ලාභ සහිතව භාණ්ඩ වෙළඳාංශයට මාරු කරපු නිසා. ඒතර මෙන්න මේ cost of sale වල තියෙන item වලින් තමයි උපලබ්ධි නො වූ ලාභ වෙන් කිරීම ගිණුම හදන්නේ. මොන වෙලාවකද? පිටතින් භාණ්ඩ ගන්න නැති වෙලාවක. පිටතින් භාණ්ඩ ගන්න නැති වෙලාවක. පැහැදිලිද? පිටතින් භාණ්ඩ ගන්න නැති වෙලාවක ඔය විදිහට උපලබ්ධි නො වූ ලාභ වෙන් කිරීම ගිණුම හදා ගන්න පුළුවන්. right. දැන් උපලබ්ධි නො වූ ලාභ වෙන් කිරීම ගිණුම බැලන්ස් කරලා අරගන්න. උපලබ්ධි වෙච්ච ලාභය 63750යි 63750යි P&L එකට ගෙනියන්නේ උපලබ්ධි වූ ලාභයනේ. මේකට කියන්නේ උපලබ්ධි වෙච්ච ලාභය. පනස් 8050යි. ඔව් 58050යි. ඩබල් චෙක් කරන්න ඕන මොකද මකට උත්තර හරිද වැරදිද කියලා බලන්න කෙනෙක් නැහැ නේද? මෙන්න මේක මෙතනට ගේන්න 58050 58050 මේක හයිලයිට් කරලා ආපහු බලන්න 58050 ගත්තේ කොහොමද කියලා මේ ගිණුමෙන් තමයි එන්නේ. අන්න දැන් මේ උත්තරයයි මේක එකතු කරාම කියන උත්තරේ නම තමයි දල ලාභය. පෙළඳ ගිණුම් තුනේ වෙනස්කම් තේරුණාද? පල්ලක්ෂ 83000යි. ඕකට තමයි මොකද්ද කියන්නේ? දල ලාභය. නිෂ්පාදන ලාභ සහිතව භාණ්ඩ වෙළඳාංශයට මාරු කරාම දල ලාභය හොයන ආකාරයේ වෙනසක් වෙනවා. හැබැයි MCQ එකක් නම් මෙතන තියෙන උත්තර දෙකකට දල ලාභය කියලා උත්තරයක් ඇති. මොකද්ද? 1 524යි 950 කියලා ආන්සර් එකකුත් ඇති. 2 5,83,000යි කියලා ආන්සර් එකකුත් ඇති. දල ලාභයේ හරි උත්තරේ කීයද? 583යි 5,83,000. අරක නෙමේ දල ලාභය කියන්නේ. හරිද කතාව? right. ඔන්න එහෙනම් අපි මුලින්ම කරන්නේ මොකක්ද? වෙළඳ ගිණුම සකස් කරලා දල ලාභය හොයනවා. ඊට පස්සේ ලාභ ලාභ ප්‍රකාශනය හදනවා. ඕකනම ඇටච් කරලා ලාභ ලාභ ප්‍රකාශනය හදනවා. ලාභ ලාභ ප්‍රකාශනය හදනකොට දැන් ඕකම ඇටච් කරනකොට ලාභ ලාභ ප්‍රකාශනය ඇතුළට ගන්නව මොනවද? වෙනත් ආදායම්, විකුණුම් නොවන වෙනත් ආදායම්, ඔය පොලි ආදායම්, කුලි ආදායම් ආදී ඒවා ගන්නවා. ලාභාංශ ආදායම් ඒවා එකතු කරනවා. ඊට පස්සේ වියදම් කැටගරි 4කට බෙදලා අඩු කරනවා. එකක් විකුණුම් හා බෙදා හැරීමට අදාළ වියදම් මොනවාද ඒවා වෙන් කරනවා. මොකද අපි මේ මූල්‍ය ප්‍රකාශන තීරණ ගන්නනේ. නිසා විකුණුම් හා බෙදා හැරීමට අදාළ වියදම් වෙනම වර්ග කරනවා. ඊළඟ ආයතන පරිපාලන වියදම් වෙනම වර්ග කරනවා.
වෙනත් වියදම් කියලා කැටගරියක් තියෙනවා. ඒක වෙනම වර්ග කරනවා. මූල්‍ය වියදම් කියලා කැටගරියක් තියෙනවා. ඒක වෙනම වර්ග කරනවා. අන්න එතකොට ගත හැකි මොකද්ද? සුද්ධ ලාභය. ඔන්න ලාභ ප්‍රකාශනයක් හැදෙන ඔය විදිහටයි. පෙළඳ ගිණුමෙන් එන දල ලාභයට වෙනත් ආදායම් එකතු කළා විකුණුම් බෙදා හැරීම් වියදම් ආයතන පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් අඩු කළා සුද්ධ ලාභය අරගන්න. පැහැදිලිද? ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ආකෘතිය මීට ඉස්සෙල්ලා මේ වැත පෙන්නන්න. මූල්‍ය තත්ත්ව මේක පෙන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ආකෘතිය වත්කම් වගකීම් ප්‍රාග්ධනය පෙන්눔 කරමින් හදන ප්‍රකාශනය. Statement of Financial Position SOFP එක හදනවා. ඒකේ ප්‍රථමයෙන් පෙන්නන්නේ වත්කම් පැත්තේ පෙන්නලා වත්කම් වර්ග කරලා පෙන්නලා මුළු වත්කම් ගන්නවා. මේක පිටිස්සලා දවසක මම පෙන්නුවා මුළු වත්කම්. වත්කම් වර්ග දෙකකට බෙදනවා. ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් වශයෙන් වර්ග දෙකකට බෙදලා පෙන්නනවා. වත්කම් පැත්ත එකතුව මුළු වත්කම්. ඊළඟ අයිතිකරුවන්ගේ අයිතිය හිමිකම ස්කන්ධය පෙන්නනවා. ප්‍රාග්ධනයට ලාභය එකතු කළා ගැනිලි අඩු කළා. තනි පුජ්‍යල ව්‍යාපාරයක ස්කන්ධය පෙන්වන විදියයි හවුල් ව්‍යාපාරික ස්කන්ධය පෙන්වන විදියයි සමාගම ස්කන්ධය පෙන්වන විදියයි අතර වෙනසක් තියෙනවා. තනි පුජ්‍යල ව්‍යාපාරික පෙන්වන්නේ කොහොමද? ප්‍රාග්ධනයට ලාභය එකතු කළා ගැනිලි අඩු කළා. ඊට පස්සේ ජංගම නොවන වගකීම් පෙන්නනවා. දිගු කාලීනව තියෙන වගකීම්. ඊළඟ ජංගම වගකීම් පෙන්නනවා. මේ පැත්ත එකතුව ස්කන්ධය හා මුළු වගකීම්. මූල්‍ය දත්ත ප්‍රකාශනයක් බැලන්ස් වෙනවා. මුළු වත්කම් වලට සමාන වෙනවා ස්කන්ධය හා මුළු වගකීම. මොකද ගිණුම් කරන සමීකරණය නිසා. හරිද? ලාභ ප්‍රකාශ වෙළඳ ගිණුමේ ආකෘතිය ටිකක් තමයි සංකීර්ණ වෙළඳ ගිණුමේ ආකෘතිය. ඒකින් පස්සේ ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ආකෘතිය. හරි. දැන් ටියුට් එකේ අභ්‍යාස අංකය 3. ප්‍රශ්න අංක 3 කියමු. 2019 3:31 දිනට දුමින්දගේ ව්‍යාපාරයේ පිරියල කළ ශේෂ පිරික්සුම් පහක් දැක්වේ. ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ප්‍රාග්ධනීය දුමින්ද ගැනිලි ණයගැතියෝ නහිමියෝ විකුණුම් ගැනුම් ගෙවල් කුලී වරිපණම් විදුලිය වැටුප් වේතන ගබඩා වියදම් බොල් ණය 2018 4 දිනට අඩමාන ණය වෙන් කිරීම 2018 4 දිනට තොගය රක්ෂණ ගාස්තු වෑන් රථගත් මිලට ගොඩනැගිලි පිරිවැයට පොදු වියදම් ගෙනීමේ කුලී 2018 4 දිනට වෑන් රථ ෂේවෙන් කිරීම 2018 4 දිනට ගොඩනැගිලි ෂේවෙන් කිරීම දුන් මට්ටම් ලද වට්ටම් 15% බැංකු ණය ආපසෙවුම් විකුණුම් වියදම් ලීබඩු අතති මුදල් ගෙන යාමේ වියදම් අතිරේක තොරතුරු 2019 3:31 දිනට තොගය සමන්විත වන්නේ පහස් සදාන්නේ කෙනෙකුට වෙනස් නිමි තොගවලිනි වෙනස් තොග වර්ග 3ක් තියෙනවා. PQR පිරිවැය තියෙනවා ශුද්ධ උපලබ්ධිය අගය තියෙනවා. 2 බැංකු ණය ලබාගෙන ඇත්තේ 2018 6/1 දිනය. එය සමාන මාසික වාරික 25කින් 2019 7/1 දිනෙන් ආරම්භ කර සෑම මාසකම පළවෙනි දින ගෙවිය යුතුය. රුපියල් 2000ක තොගයක් වර්ෂය තුල විනාශ වූ අතර ඒ සඳහා රක්ෂණ දෙපාර්තමේන්තුව 1400ක් ලබා දෙන බවට පොරොන්දු විය. එහෙත් මේ පිළිබඳ කිසිවක් පොත්වල සටහන් කර නොමැත. උපචිත වියදම් රක්ෂණය 500යි විදුලිය 750යි. ගෙවූ වරිපණම් තුල රුපියල් 500ක් ඊළඟ වසරට අදාළයි. වෑන් රථ 10%ක් ගොඩනැගිලි 20%ක් ලීබඩු 5%ක් සරල මාර්ග ක්‍රමයට මාර්ග ක්‍රමයට වර්ෂයකට ෂේ කළ යුතුය. බොල් ණය 200ක් කපාහල කළ යුතුය.
අඩමාන ණය වෙන් කිරීම අඩමාන ණය වෙන් කියන වචනයක් එන්නේ අඩමාන ණය පූර්ණ වෙන් කිරීම අඩමාන ණය පූර්ණ වෙන් කිරීම 600ක් හා පොදු වෙන් කිරීම 2%ක් විය යුතුය. ඊයතරතුරු භාවිතා කර 2019 3.31 ගෙන් අවසන් වර්ෂයේ ලාභ ප්‍රකාශනය වෙළඳ ගිණුමත් එක්කනේ. එතකොට ලාභ ප්‍රකාශනය කියන්නේ 2019 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right දාන්න තුන්වෙනි ගාන. right ව්‍යාපාරේ නම් උඩින්ම ලියන්න, ගිණුම් වර්ෂය ලියන්න, ලාභ ප්‍රකාශනය කියලා ලියන්න. පෙන්නන්න මේවා. දුමින්දගේ ව්‍යාපාරය දෙදස් 19 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ ප්‍රකාශනය තීරු දෙකක් ෆෝමැට් කරගෙන යමු. ඇඳලා විකුණුම් රූලර් දෙකක් ඉඳ තියලා විකුණුම් පිරිවැය මුල තොගය නිෂ්පාදන ගිණුමක් නැහැ. එහෙනම් ධන ගෑනුම් නිෂ්පාදන ගිණුමක් නැති නිසා ධන ගෑනුම් රූල් කිහිපයක් ඉඳ තියලා ඍණ අගතොගය දල ලාභය එකතු කළා වෙනත් ආදායම් රූල් කිහිපයක් ඉඳ තියලා අඩු කළා විකුණුම් බෙදා හැරීම් වියදම් ඕනනම් ෂෝට් කරලා ඉත බෙදා හැරීම් වියදම් අපි සමාගම් වලදී ඒ විදිහට ලියන නිසා මේකෙදිත් එහෙම ලියමු බෙදා හැරීම් වියදම් රූල් ටිකක් ඉඳ තියලා අඩු කළා ආයතන පරිපාලන වියදම් කියලා තමයි සමාගම් වලදී ලියන නිසා අපි ඒ විදිහටම ලියමු පරිපාලන වියදම් රූල් ටිකක් ඉඳ තියලා අඩු කළා වෙනත් වියදම් තුන්වෙනුවට වෙනත් වියදම් හතරවෙනුවට මූල්‍ය වියදම් අඩු කළා මූල්‍ය වියදම් එතකොට එනවා සුද්ධ ලාභය එතනින් ඉවර වෙනවා තන පුජ්‍යල ව්‍යාපාරවලදී ගොඩක් වෙලාට වෙනත් විස්තීර්ණ ආදායම් කියන එකක් දක්නට ලැබෙන්නේ නැහැ සමාගම් වලදී තමයි වෙනත් විස්තීර්ණ ආදායම් හඳුනාගන්නේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දුමින්දගේ ව්‍යාපාරය 2019 3.31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. වත්කම් පැත්තට තීරු 3ක් දාලා අනිත් පැත්තට තීරු 2ක් ගියා නම් ඇති. වත්කම් පැත්තට තීරු 3ක් දාන්න. අනිත් පැත්තට තීරු 2ක් ගියා නම් ඇති. වත්කම් පැත්ත ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් යටතේ මුලින්ම පෙන්වන්නේ දීපල පිරියත උපකරණ. දීපල පිරියත උපකරණ. ඒව පෙන්නකොට පිරිවැය පෙන්වන්න ඕන වෙනම, සමුච්චිත ෂය පෙන්වන්න ඕන වෙනම, සුද්ධ අගය පෙන්වන්න ඕන වෙනම. ඊළඟ පෙන්වන්නේ ජංගම වත්කම්. වත්කම් පැත්තේ ටෝටල් එක මුළු වත්කම්. මුළු වත්කම්. මුළු වත්කම් වලට පහලෙන් ප්‍රාග්ධනය, ධන ලාභය, ඍණ ගැනිලි. ඊට පස්සේ පෙන්වන්නේ ජංගම නොවන වගකීම්. ජංගම වගකීම්. ඒ පැත්තේ එකතුව ස්කන්ධය හා මුළු වගකීම්. ස්කන්ධය හා මුළු වගකීම්.